මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාව සමග එකතු වෙලා ඉන්නේ. පිංගතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ කොට්ටාව පැලැන්වත්තේ පදිංචි ප්‍රිය බිරිඳ වන පත්මා ලැනරෝල් මහත්මිය, වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහත්මා, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි වෛද්‍ය දමිත ලැනරෝල්, වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් සහ දිමුතු ලැනරෝල් කියන දූ දරුවන් ඇතුළු චමිලා ලැනරෝල්, අනුරාධා ලැනරෝල්, නුවන් රණසිංහ කියන බෑනාවරු සහ ලේලිවරු, ඒ වගේම ඉනුක්, තෙනු, සනායා, ෂෝන් සහ ෂේන් කියන මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාම එකතු වෙලා අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. එයාගේ අරමුණ තමයි 2021 අගෝස්තු 23 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු නොවැම්බර් මාස 23 වෙනි දිනට තෙමසක් සම්පූර්ණ වන සිය ආදරණීය පියාණන් වන පරලෝ සැපත් වෛද්‍යාචාර්ය ආනන්ද ලැනරෝල් මහත්මයාට පින් අනුමෝදන් කිරීම, එතුමන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් එතුමන්ව සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේම කොට්ටාව පැලැන්වත්තේ පදිංචි රෝගාතුරව සිටින සිය මෑණියන් වන පත්මා ලැනරෝල් මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, දීර්ඝායුෂම සැලසේවා, සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියන ආශිර්වාදයත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම, වර්ග පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින් දීම, මේ ආදී උතුම් අරමුණු රැසක් ඇතුවයි අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ පවුලේ හැම දිනාටමත්, ඔබ හැම දිනාටමත්, මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාව ඔබේ ජීවිතයට ඉතාම වැදගත් දේශනාවක් බවට පත්වේවි. අපි කාගේ ජීවිතේ සංවේදී වෙලාවක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අපිට බොහෝම දැඩිව දැනෙන වෙලාවක අපි කොහොමද එවැනි කෙනෙක් ඉදිරියේ හැසිරෙන්නේ, කටයුතු කරන්න, කතා බස් කරන්න? ඒ කියන්නේ පින්වතුනි, මරණාසන්න මොහොතක ඔබේ ඥාතියෙක් ඉදිරියේ ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද? කෙනෙක්ගේ ඊළඟ පරලොව ජීවිතය වෙනුවෙන් ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් නම්, ඔබට පිහිටක් වෙන්න පුළුවන් නම් කොච්චර යහපතක් ඔබට ඔබේ ඥාතිය වෙනුවෙන් කරන්න පුළුවන්ද? ඒ නිසා මරණාසන්න මොහොතක මරණාසන්න කෙනෙක් ඉදිරියේ හැසිරීම කියන එක ඉතාම වැදගත් දෙයක්. මම ඔබට මුලින්ම දවසක් එක තරුණ පුතෙක් මගේ ළඟට ඇවිල්ලා කියපු කතාවක් ඔබට කියන්න. මේ දරුවා මගේ භාවනා වැඩසටහනක් අවුරුදු ගානක් මම ලංකාවේ පවත්වපු භාවනා වැඩසටහනකට ඒ අම්මයි කවුරුදු කීපයක්ම එක දිගට සම්බන්ධ වෙච්ච පුතෙක්. මේ අම්මයි පුතයි පාඩුවේ ඇවිල්ලා භාවනා කරා. ඊට පස්සේ අවුරුදු කීපයකට පස්සේ මාස කීපයක් ඒ වැඩසටහන මම දැක්කේ නෑ. දවසක් ඒ අම්මයි පුතයි මට හම්බෙලා ඇවිල්ලා වන්දනා කරා.
ඒ අම්මගේ කොන්්ඩෙ ඔක්කෝම ගිහිල් ඇග ටිකක් ඉදිමිලා වෙනස් වෙලා මං ඇහුව මොකද පුතේ මේ කියල ඊට පසකි වනේ හාදුරන්නේ අම්මට පිළිකාවක් හැදිලා කියව. තින් ඒ දරුවා ඒත් වැඩසටහන් දෙක විතර මං බණ කියන තැන්වල ධර්ම දේශනාවල මන් දැකලා තියෙනවා ඇවිල්ල බණහනවා මාස ගානකට පස්සේ දවසක් මගේ භාවනා වැඩසටහනක මේ පුතා විතරක් මන් දැක්ක මං ඇහුව පුතේ අම්ම අනි හාදුරන්නේ අම්ම නැති වුණා කියව. ඒ දරුවා හරි පුදුම විස්තරයක් කිව්වා තාත්ත නැතිවුණේ පුංචි කාලෙ කිවා. අම්ම බොහෝම ආදරෙන් ඒ දරුවව දුක්හිඳල හදාගත් එකම පුතයි. දැන් ඒ දරුව අම්මට හරි ආදරෙයි සාමාන්‍යෙන් ඔබ හිතන්න ධර්මයක් නොදන්න දරුවෙක් නම්. ධර්මයක් ප්‍රගුණ නොකරපු දරුවෙක් නම්. අම්ම ගැන කියලා දුක්වෙනවා අඩනවා ඇයි හාමුදුරුණේ මෙහෙම වුණේ ඇයි මටම මෙහෙම වුණේ ඔය වගේ දේවල්න අපි අහන්. හැබැයි ඒ දරුව කියනවා හාමුදුරුවනේ අම්මා ලෙඩේ නිසා දුක්වින්ද තමයි. හැබැයි අම්මගේ මරණය අම්මගේ මරණ මොහොත අම්මගේ ජීවිතය ගැන හිතලා මන්නං හරියට සතුටු වෙනවා කියව. මං ඇහුව ඇයි පුතේ කියලා. කියනවා හාමුදුරුවනේ අම්ම තරම් මරණ මංචකයේ ධර්මය සිහි කරගෙන මරණාසන්න මොහොතේ ධර්මය මෙනෙහි කරගෙන ඒ කාන්තෙන් මම සුගතියකවත් ඇති. එහෙම කෙනෙක් මං බණ කතාවල බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අහල තිබ්බට ප්‍රායෝගික මගේ ජීවිතය තුළ මන් දැක්කෙනෑ කිව. මමත් මගේ යුතුකම ඉෂ්ට කරා කියව. මං අම්ම ළඟම ඉඳගෙන හැම වෙලාවෙම ධර්මය සිහි කර කර. අම්ම කරපු පින්කම්ම සිහි කර කර. අම්ම මේ ඇසානිත්‍යයයි කනානිත්‍යයයි නාසයානිත්‍යයයි දිවානිත්‍යයයි මේ ශරීරය අනිත්‍යයයි. අම්ම මේ තරම් වේදනා විඳින්නේ මේ තරම් ලෙඩරෝග හැදිලා තියෙන්නේ මේ කය නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද. ඒ අම්ම වැඳගෙන කියනවා කොච්චර ලෙඩ ඇදේ හිටියත් පුතේ මේ අනිත්‍යයි මේක ලෙඩ වෙන ශරීරයක්. ඒ දරුව කියනවා එතකොට ඒ දරුව කියනවලු අම්මේ අම්ම බනහලා නියක් එක පාරටම කියන්න එපා මතක් කරලා අම්ම මෙනෙහි කරන්න නුවනින් විමසන්න යෝනිසෝ මනසිකාරය දෙන්න. හොඳට හිස්මුදුනේ දම් පාදාන්ති දක්වාම කයදිහා මෙනෙහි කර කර කොටසෙන් කොටස මේ අනිත්‍යයි 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 කියලා අම්ම ගැඹුරෙන් බලන්න. එතකොට ඔය වගේ මනපදයක් මරණාසන්න වෙලාවක ලෙඩවෙච්ච වෙලාවක ගිලං වෙච්ච වෙලාවක දරුවෙක්ගෙන් අහන්න ලැබෙනවා කියන්නේ ඒ අම්ම කොච්චර වාසනාවන්තද ඒ දරුව කොච්චර වාසනාවන්තද. ඒ දරුව කියනවා හාමුදුරනේ අන්තිම මාස දෙක තුන මම රස්සාාව ගැනත් හිතෙන් අතහැරිය කියව. රස්සාවල් ඕන තරම් හොයාගන්න පුළුවන්. ජීවිතය ඒ වගේ වෙලාවක් එන්නේ නෑ අම්මට සලකන්න. ඒ නිසාම රස්සාාව අතහැරිය කියව. අතහැරලා නිමාඩු ඉල්ලුවා නිමාඩු ටිකක් හම්බුණා ඊට පස්සෙ කීවා අම්ම මේ වගේ තත්වක ඉන්නේ මං රස්සාාවට එන්නේ මට ලැබුණත් එකයි නැතත් එකයි. මේ ප්‍රශ්නයෙන් මං කොයි වෙලේ හරි අම්ම වැඩි කලින්න එකක් නෑ ඊට පස්සෙ මං රස්සාාවට එන්නම් පුළුවන්නම් මාව රස්සාාවට ගන්න නැත්නං ඒත් කමක් නෑ මං තරහනෑ කියලා රස්සාාව කරන තැනට කියලා නතර වුණා කියව. ඒ දරුව කියනවා ඉතින් ඒ ළමේ අම්මගේ වැඩ ඔක්කෝම කරනවා. අම්ම එක තැන් වෙලා අම්මව උස්සගෙන ගිහිල්ලා නාවනවා මළමුට්ට ටිකස් කරනවා හැඳුම් හෝදල දෙනවා කෑම ටික කවනවා බේත් ටික දෙනවා. දැන් ඔය දේවල් අපි සාමාන්‍ය සමාජය තුළ දෙමව්පියන්ට සලකන දරුවන්ගෙන් අපි දකිනවා. එපමණකින් ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ පින්වතුනි. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ අපි සැලකුවා කියලා බොහෝ දෙනෙක් දකින්නේ ওই ටිකනේ. උණු වතුර එකක් උණු කරලා නාවනවා. කෑම ටික හදලා ළඟ ඉඳලා කවනවා. ඔළුව පීරනවා. බෙහෙත් ටික වෙලාවට දෙනවා. මූණ පිහිනවා. දත් ටික මද්දනවා. අතපය තෙල් ගාලා ඕන්නම් තවනවා. බෙහෙත් කරනවා. ඔය වගේ දේවල් ටිකක් තුල අපි හිතනවා නේ සැලකුවා. එක සැලකීමක් තමයි විශාල පිනක් තමයි. හැබැයි වටිනාම දේ තමයි ධර්මයෙන් හිත හදන එක. ඒ බණපදය ඒ දහම් පදය ජීවිතය අවබෝධ කරගන්න උපකාර වෙන බණපදයක්
ලෙඩ වෙච්ච වෙලාවක මරණාසන්න වෙච්ච වෙලාවක දරුවෙක්ගෙන් අහන්න ලැබෙනවා කියන්නේ ඒ අම්මා ගොඩාක් වාසනාවන්තයි. ඒකට හේතුව පිංහතුනී දැන් හිතන්න තාත්තත් නැතුව පොඩි කාලේ ඉඳන් දුක් විඳලා ඒ දරුවා හදාගත්තට පස්සේ එකම පුතෙක් ඉන්නේ. සාමාන්‍යයෙන් ඔබ කරණීයමිත්ත සූත්‍රෙත් අහලා ඇති මාතා යථානියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ. උපමාවකට පවා බුදුහාඳුරු කියනවා එකම දරුවෙක්කින් අම්ම කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොට ඒ දරුවා ආරක්ෂා කරන්න දරුවට ආදරෙන් බැඳිලා කටයුතු කරනවා වගේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. ඒ විදිහට ලෝක සත්වයන්ට මෛත්‍රිය වඩන්න. එතකොට ඒ උපමාව බුදුරජාණන් වහන්සේ ගන්න හේතුව තමයි එකම දරුවෙක් ඇති අම්ම කෙනෙක් ඒ දරුවට දිවි දෙවනි කොට තමන්ගේ ජීවිතයේ පරදුවට තියලා දරුවට ආදරය කරන. එවැනි වෙලාවක තමන්ට ලෙඩක් හැදිලා මරණාසන්න වෙලා මං මැරෙයි කියලා හිතනකොට පංච කාමයන් තුළම ජීවත්වෙච්ච සාමාන්‍ය පෘතජ්ජන මනුස්සයා අර දරුවව තමයි අල්ලගන්න. අනේ මං කොහොමද මගේ දරුව දාලා යන්නේ. මන් නැති වුණාට පස්සේ මේ දරුවට මොනවගේ අනාගතයක් උරුම වෙයිද. තා මේ දරුව විවාහ වෙලත් නෑ. ඒ නිසා දරුව ගැන බැදෙන්නේ. හැබැයි මේ පුතා කොච්චර බුද්ධිමත්ද කියන්නේ අම්මට එහෙම පංච කාමයන් තුළ හිත ඇලෙන්න අවස්ථාවක් දෙන්නේ. හැම වෙලාවෙම අම්මා ළඟට ගිහිල්ලා අම්මගේ ඔළුව අත ගගා කියනවා අම්මේ මේ ඔක්කොම අනිත්‍යයි. අම්මා සංසාරේ කොච්චර දරුවෝ හදලා ඇද්ද? ඒ දරුවෝ නිසා අම්මා කොච්චර නිරේ වැටිලා ඇද්ද? ඒ දරුවෝ නිසා අම්මා කොච්චර තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල ඉපදිලා ඇද්ද? අතහරින්න. මමත් මේ සංසාරේ යන කෙනෙක්. ඒ නිසා මන් නිසාවත් මේ ධර්මය අතහැර ගන්න එපා. ධර්මය අල්ලගන්න. පංච කාමයන් හිතෙන් අතහරින්න. මේවා අනිත්‍යයි. අම්මා වෙන මොනවත් හිතන්න එපා. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා ආයතන හය අනිත්‍ය වශයෙන් සිහි කරන්න කියලා හැම වෙලාවෙම අර අම්මා ළඟට ගිහිල්ලා අනිත්‍ය තුලම හිත පිහිටවන. දැන් බලන්න කොච්චර වාසනාවක්ද කියලා දරුවෙක්ගෙන් එහෙම දෙයක් අම්මා කෙනෙකුට අහන්න ලැබෙනවා කියන්නේ ලෙඩ වෙච්ච වෙලාවක. ඒ දරුවා කියනවා හාමුදුරනේ මම අන්තිම මාසේ බෙල් එක තියලා දැන් තමන්ගේ ෆෝන් එකේ බෙල් තියාගෙන පැය භාගෙන් භාගෙට අම්මා ළඟට යනවා. මොකද ගෙදර වැඩ තියෙනවා, ගේ අතු ගන්නවා, අම්මට උයන්නෙත් මේ ළමයා, ගෙදර රෙදි හොදන්නෙත් ළමයා. ඒ ඔක්කොම අතරතුර බෙල් තියාගන්නවා ෆෝන් එකෙන් පැය භාගයකට. ඒ බෙල් එක වැදිච්ච ගමන් අම්මා ළඟට යනවා. ගිහින් අහනවා දැන් අම්මා ඇස ගැන සිහි කරන්න. දැන් වෙන මොකුත් නේ ලෙඩ රෝගවත් බේත් ටික දෙනවා තමයි. වෙන මොනවත් අහන්නේ නැහැ. අම්මට වේදනාවක් දැනෙනවද? ඕ පුතේ කියනවා. එහෙනම් අම්මා මේ වේදනාවට හිත සිහි කරලා හිතන්න ස්පර්ශය නිසායි වේදනාව උපදින්නේ. කයයි පහසයි විඥානයයි නිසා තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශයෙන්ුයි විඳීම ඇති වෙන්නේ. මේ කයත් අනිත්‍යයි. ඒ පහසත් අනිත්‍යයි. ඒ විඥානයත් අනිත්‍යයි. ඒ තුල හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අම්මා ඒ වේදනාවට හිත යොමු කළා අනිත්‍ය වශයෙන් බලන්න. මම පැය භාගයකින් අම්මා ළඟට එනවා කියලා ඒ ළමයා ආයි ගිහිල්ලා ගෙදර වැඩ කරනවා. ආයි පැය භාගයකින් හරියටම අම්මා ළඟට ගිහිල්ලා අහනවා දැන් අම්මා කියපු විදිහට කරාද? දැන් අම්මා ඇහැ ගැන හිතන්න එහෙනම්. මේ ඇස කියන්නේ නාම රූප නිසා හටගත් ආයතනයක්. මේ ඇස අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. ඔය විදිහට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්ම මේ කය පිළිකුල් වශයෙන් ඒ දරුවා කියනවා හාමුදුරනේ මට ඒකට ගොඩක් උපකාර වුණා. අම්මා පිළිකාවක් හැදිලා. අම්මා ගොඩක් වේදනාවෙන් ඉඳා. එක තැන මල මුත්‍ර කරගෙන වේදනාව විඳිනකොට එතකොට මේ වේදනාවත් එක්ක කය ගැන ඇති වෙන්නේ විශාල සමහරුන්ට ඇති වෙන්නේ කේන්තියක්, තරහක්, ගැටෙනවා ඒ වේදනාවත් එක්ක. ඔබ දැකලා ඇති සමහරු ස්පිරිතාලවල මිසීලට බනිනවා, වෛද්‍යවරුන්ට බනිනවා, කෑ ගහනවා. මහා නරක වචන කී කෑ ගහනවා වේදනාව දරා ගන්න බැරුව. එතකොට ඒ ස්වභාවයම
ධර්මය දන්න කෙනා ධර්මය ඉගෙන ගත්ත කෙනා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ගලප ගත්තා. කයේ අසුබය කයේ අනිත්‍ය මේ ත්‍රිලක්ෂණයම දකින්න ඒ අම්මව යොමු කරා. තින් ඒ දරුව කියනවා හාමුදුරනේ මම නිදාගන්නේ තම්මගේ කාම්බරේ බිම පැදුරත් දාලා ළඟම ඉන්නවා කියව. මොකද කොයි වෙලේ අමාරුවෙයි දන්න අම්ම රෑතිස්සේ හැරල බේත් සැර එතකොට රෑට නින්ද යන්නේ වේදනාවට අම්ම හැරලා ඉන්න. ති අම්ම ළඟම ඉන්නවා. සමරලාට අම්මරයට කෙදිරි ගානකට මේ ළම නැකිටලා අම්මේ කියලා ආයි ධර්මය සිහි කරනවා. මරණ සතිය වඩන්න. අම්ම සුගතියේ හිත පිහිටවාගෙන ධර්මය සිහි කරන්න කියලා තුසිත දෙව්ලොව හිත පිහිටෙව්වකි. හැම වෙලාවෙම එතන හිත පිහිටවාගෙන අනිත්‍යමනෙහි කරන්න. අම්මට සාමාන්‍ය දෙවි කෙනෙක් විදිහට නෙමේ මාර්ග ඵලයක් ලබාගෙනම මන් දෙව්ලොව යනවා කියලා අධිෂ්ඨාන කරගෙනම ධර්මය සිහි කරන්න කියලා ඒ ළමය උපදෙස් දෙනවා. දැන් බලන්න මේ වගේ දේවල් අපිට වර්තමානයේ මේ මෑත සමාජ තාමයි පුතා ජීවතුන් අතර ඉන්න මේ අවුරුදු කීපයකට කලින් මට මුණ ගැහිච්ච පුතේ. එතකොට හිතන්න මේ වර්තමාන සමාජ එහෙම දරුව ජීවත්වෙනවා කියන්න. මේ අපි ඉන්න සමාජ්‍යම එවැනි ධර්මය තුළින් ප්‍රායෝගික ජීවිතය ගලප ගන්න මිනිස්සු මේ අපේ සමාජය ඉන්නවා. තින් ඒ දරුව කියන හාන්දුනේ අම්ම නැති වුණේ රෑ අටහමාරට 9ට වගේ කීවා. ඒ නැතිවෙන වෙලාවෙත් මේ කය අනිත්‍යයි ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි මේක දුකට අයිති දෙයක් මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාත්මයි ත්‍රිලක්ෂණයම සිහිකරගෙන ඒක මෙනෙහි කර ඉඳලා එහෙ මම්මගේ බෙල්ල කඩාගෙන වැටුණ කිව අම්ම පණගයා කියව. තින් ඒ දරුව කියනවා හාමුදුරනේ අම්ම නිසා දුකක් තියෙනවා තමයි. ඒ වුනාට ධර්මය සිහිකරගෙන ධර්මී හිත පිහිටවාගෙන අම්මා මරණයට පත් වනා කියන්නේ අම්ම බොහොම වාසනාවන්ත කෙනෙ. ඒක හිතහිතාමන් සතුටු වෙනවා කියව. දැම් බලන්න එහෙම සතුටක් ලබන්න පුළුවන්නම් දරුවෙකුට. ඔබට පුළුවන්නම් ඔබේ මරණාසන්න කෙනෙක් ඔබේ ඥාතියෙක් ඉදිරියේ ඔබ කටයුතු කරන ආකාරයේ සිහි කරලා ඔබට ආපස්සට සිහි කළ සතුටුවෙන් කොච්චර සතුටක් ජීවිතයේ මොන තරන් ලාභයක් ඔබට ලැබෙනවද කියලා හිතන්. ඒ නිසා පිංහතුනි වර්තමානය අපි දකිනවා බොහෝ දෙනෙක් ධර්මය නොදන්න ඥාතීන් වටවෙනවා කියන්නේ හතුරෙක්ම තමයි. මොන තරං ආදරෙන් බදාගෙන අඩාගෙන හිටියත් ධර්මය නොදන්න ඥාතීන් වටවීම කියන්නේ ආදරේ නාමෙන් හතුරු ටිකක් වටවුණා හා සමානයි. මොකදේ පුද්ගලයන්ගෙන් කවදාවත් අතහැරීම ගැන අහන්න ලැබෙන්නේ. එවැනි කෙනෙක්ගෙන් කවදාවත් බුදුගුණයක හිත පිහිටන්න බුදුගුණ සිහි කරන්න ඒවා කියන්නේ. ධර්මය නොදන්න දරුවෝ කෑගහයි හූතියයි කොන්්ඩෙ කඩාගෙන ඇඟට පනි දාලයන්නේ පෝ කියයි. අපි නැතුව කොහොමද ඉන්නේ යන්න පෝ කියල කෑ ගහගෙන ඇඟට පනි අතේල්ලේ ඔළුව බදාගනි ඔය අතර දැම්මම් මේ කියන්නේ ආදරෙන් සලකන ධර්මය නොදන්න අය ගැන විතරයි. තව ඉතින් අමුතු ජාතිය ඉන්නවා මැරෙන්ඩ පණ යන කොටත් ඇගිලි අස්සන හරි ගන්න උත්සාහ කරන දේපොල ලියාගන්න උත්සාහ කරන මරණාසන්න ලෙඩ වෙලා ඉන්න දෙමවපිය ළඟට ඇවිල්ලා අම්මා අරයට තමයි ලොකු ඉඩම ලිවේ මටමකුත් නෑ අම්මටත් ලොකු වූ තමයි කියලා අනේ අර මරණාසන්න දෙමවපිය ළඟ දේපොලවලට කුලල් කාගන්න දරු මැරෙන්න්න යනකොට ඇගිලි අස්සන හරි ගන්න දරුව එවැනි අය ගැනත් මේ සමාජය අපිට අහන්න නොලැබෙනවා නොවේ. අපි ඒ අයි ගැන පැත්තක තියමු. අපි මේ කතා කරන්නේ ධර්මය දන්න බණ අහන ධර්මය ගැන කාලයක් ඉගෙන ගත්ත කෙනෙක් කොහොමද මරණාසන්න කෙනෙක් ඉදිරියේ බුද්ධිමත්ත හැසිරෙන්නේ කියන කාරණ. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ බොහොම ලස්සන උදාහරණකින් ඔබට මේක ජීවිතයට ගලප ගන්න අවස්ථාව තියෙනවා. ඒ තමයි නකුල මාතා නකුල පිතා ගැන බහල ඇති. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අගේ කරා. මගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් මෙන්න මේ නකුල මාතාව නකුල පිතාව ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියෝ. නකුල මාතා නකුල පිතාව ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කිව ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව.
ඒකට හේතුව ඒ අය තුළ සමසද්ධහා පුංචි කාලීතන් දැනාදුනගෙන බොහොම ආදරෙන් ජීවත්වෙච්ච යුවලා. ඒ අයි විවාහ වුණා දරුව ලැබුණා ඒ අයි තුළ ඒ ස්වාමිය බිරිඳ තුළ තිබිච්ච ගුණ ධර්ම සම සද්ධාව දෙන්නම් සද්ධාවෙන් සමානයි කිය. සමසීල ඒ දෙන්නම සිල්වත් කියන. සමත්‍යයාග දෙන්නම දන් දෙනවා පින්කං කරනවා බොහොම සතුටේ දෙන්නම එකතු වෙලා එකට පින්කං කරනවා. එක්ක ස්වාමිය පිනක් කරත් බිරිඳට අනුමෝදන් කරනවා. බිරිඳ කරන පිංහ ස්වාමියට අනුමෝදන් කරනවා. දෙන්නම පිනට කැමති. සම ප්‍රඥා මේ දෙන්නම භාවනා කරනවා ප්‍රඥාව වඩනවා ධර්මය මෙනෙහි කරනවා. ධර්මාවබෝධයට හිත පිහිටවාගෙනම කටයුතු කරන දෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අගේ කරනවා මහනෙන මගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව. මේ නකුල මාතා නකුල පිතා ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා. දැන් කොච්චර ආදරෙන් හිටියත් පණ ඇරලා ජීවත් වනත් මොන්න තරං ආදරෙන් හිටියත් කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද. ඒක තමයි ජීවිතය අථාර්ථය. එක්කො ස්වාමිය ඉස්සර වෙයි එක්කො බිරිඳ ඉස්සර වෙනවා. කලාතුරකින් දෙන්නම එකට මැරෙන අවස්ථාත් තියෙනවා. අපි දකිට ලැබෙන එක මෝට් සයිකලේ හැප්පුනාගේ රීවිල්ල එක හැප්පුනා කියයි. ජීවිතේ නොසිතන විදිහට යම අනතුරු විපත්තුල ස්වාමයා බිරිඳ දෙන්නම එකවරමී යන අවස්ථාත් තියෙනවා. බොහෝ දුරට දෙන්නගෙන් කාට හරි ඉස්සර වෙන්න වෙනවා. ඒක තමයි ජීවිතය ඇත්ත. අපි කැමති වුණත් අකමැති වුණත් අපට යථාර්ථයට මූුණ දෙන්නත් සිද්ධ වෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරුව පවා අගේ කරපු. ඒ නකුල මාතා නකුල පිතාව අතරින් ස්වාමිය ලෙඩ වුණා නකුල පිත ගෘහපතිය බොහෝ රෝගාතුර වුණා. හොඳටම ලෙඩ වෙලා එක තැන් වුණා. ඒ කාලි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඒ අයගේ නිවස තිබ්බ ගම ආසන්නේ සුන්සුමාර ගිරිනුවර බේස කලා වනේ කියලා ප්‍රදේශක බුදු හාන්දුරුව වැඩ හිටිය. දැන් නකුල පිත ගෘහපතිය ලෙඩ වෙලා එක තැන් වෙලා බොහෝම අමාරුයි. අසාධ්‍යයි. බිරිඳ ළඟට ඇවිල්ල ස්වාමියගේ හිත හදනවා මේක බුද්ධ දේශනාවකට එනවා. මේ බිරිද නකුල මාතාව ස්වාමිය ළඟට ඇවිල්ල කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් දැනාදුන ගත්ත දවසින්නම් බොහෝම ආදරෙන් අපි ජීවත් වුණ. අපි දෙන්නට දෙන්න මේ වෙනකං උබ නොදකින් කියාගෙන නෑ ඒ ඇන රණ්ඩු වෙලා බැනගෙන තරහ වෙලා නෑ. අවබෝධයෙන් බොහොම ආදරෙන් ජීවත් වුණා. නමුත් දැන් ඔබ මරණාසන්නයි. එහෙනම් අපිට පේනවා බිරිඳ බොරු කියන්නේ ස්වාමිය ඉදිරියට ඇවිලා ඔයා දැම් මැරෙන්නේ ඔයා වෛද්‍යවරු මෙහෙම කිව්වා ඔයා බයවෙන්න එපා අපි මැරෙන්නේ එහෙම රවට්ටන්නේ නෑ. මොක දෙන්නම ධර්මාවබෝධයක් තුළ ඉන්න බණහපු ජීවිත යථාර්ථයට මුහුණ දෙන අය. බිරිද කියන සාමීම් ලෙඩවෙච්ච මරණාසන්න ස්වාමිය ළඟට ඇවිල්ල කියන ඔබ දැන් ලෙඩ වෙලා. ඔබ දැන් මරණාසන්න වෙන්නේ මේ ජීවිතය අන්තිම මොහොත වෙන්න පුළුවන් ගෙවිලෑන. ඒ නිසා ඔබ මේ විදිහට හිතන්. ඔබ මං කියන දේ හොඳට හිත පිහිටවාගෙන මේ මොහොත මෙනෙහි කරන්න. කියනවා පෙම්බර සැමිය බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි. සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව් මනුස්සාන බුද්ධෝ භගවා උන්වහන්සේ මේ ගුණවලින් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කාන්තයෙන් ස්වාක්කාතයි. සන්දිිට්ටිකයි. අකාලිකයි. ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තා වේදි තබ්බෝ විඤ්ඥෝහි. ඒ ධර්මය ගුණ වසයෙන් ඔබ හිතන් බුදුගුණ හිතන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටි පන්නයි උජුපටි පන්නයි ඥාය පටිපන්න සාමීචි පටිපන්න. යදිදන් චත්තාරි පුරිස යුගානය අට්ට පුරිස පුද්ගලා පුද්ගලය වසයෙන් අට දෙනයි යුගල වසයෙන් හතරයි. සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල යුගල හතරයි. වෙන්වෙං ගත්තොත් අට දෙනෙ.
ඒ අය ආහුනේය පාහුනේය දකිනේය අංජලි කරණය. ඒ උතුම් ශ්‍රාවකයන් අපි ඇසුරු කරා. පෙම්බර සැමිය ඔබ බුදුගුණ හිතන් ධර්මී ගුණ හිතන්න සඟගුණ හිතන් සද්ධාවේම හිත පිහිටවන්න කියලා ඔන්න මරණාසන්න ස්වාමිය ළඟ ඉඳම් බිරිඳ දෙන පළවෙනිම උපදෙස. ඊළඟට බිරිඳ දැන් ඔය උපදෙස් දෙන්න කලින් බිරිඳ කියනවා මෙහෙම පෙම්බර සැමිය ඔබට හිතෙන්න පුළුවන් අනී මේ ගෙවල් දොරවල් ඉඩ කඩම් මේවා මං මැරුණට පස්සේ බිරිඳට මේ ගෙවල් වල වැඩ තනියෙන් කරගන්න පුළුවන් වෙයිද මේවට මොකක් වෙයිද ඕවා ගැන නම් හිත හිතා මැරෙන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මේ අසල සුන්සුමාරගිරි නුවර බේස කලාවනේ. අතහැරීම කාමයන් අතහැරීමම අරමුණු කරගෙන දහම් දෙසන ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච කාමයන් කෙලෙස් මේවා අල්ලගෙන කාමයන් ගැන ආසාාවෙන් මැරෙන අය ප්‍රසංසා කරන්නේ බුදුරු ඒවා අගේ කරන්නේ. ඒ නිසා පෙම්බර සැමිය දැන් ඔබට මේ බෝග සම්පත් ගැන බෝග සම්පත් ගැන ගෙවල් දොරවල් ඉඩ කඩා යානවාහන සල්ලි තමන් සතු මට මේවා තියෙනවා කියලා යම් කිසි ගොඩනගාගත්ත යම්තාක් භෞතික වස්තු ඇද්ද. ඒ සියල්ල දැන් ඔබට හිතෙන් අතහරින්න කාලයයි. ඒවා හිතෙන් අයින් කරන්න කියෙන්. ඒ ඔක්කොම නැසී වෙනසී යන දේවල්. ඒ අතහැල්ලදා අන්න බිරිඳගේ පළවෙනි උපදෙස බණ කියන්න කලින් බිරිඳ ළඟ ඉදන් කියන එක. ඊළඟට කියනව පෙම්බර සැමිය ඔබට හිතෙන්න පුළුවන් අනේ මගේ බිරිඳ තනිවෙයි බිරිඳ අසරණ වෙයි මේ දරුවන්ගේ වැඩ කොහොම කරගනීද මන් නැති වුණාට පස්සේ බිරිඳට ඒ මං ගැන හිතන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර සීලේ දියුණු කරගත්ත සමාධිය වඩාගත්ත ප්‍රඥාව ඉහලට දියුණු කරගත්ත යම්තාක් ගිහි ශ්‍රාවිකාව ඇද්ද මමත් ඒ අයගෙන් එක කෙනෙක් තමයි කියනවා. එහෙම කියලා කියන ඔබට මං ගැන හරියටම දැනගන්න ඕන්නම් බුදුරජාණන් වහන්සේ මං ගැන කිය යහෝ. නකුල මාතාව මේ වගේ කෙනෙක් කියලා බුදු හාමුදුරුවන්ගේ බුදුමුවින්ම ඕන්නම් මං ගැන අහගන්න කිය හොඳ මේ කවදහරි හම්බුණු අවස්ථාව ලැබුණු. ඒ නිසා මං ගැන දුක්වෙන්න එපා. මං මේ ධර්ම මාර්ගය මගේ ආරක්ෂාව හදාගත්ත කෙනෙ. ඒ නිසා මං ගැනත් දැන් ඔබ අතහරින් බිනිදවත් හිතෙන් අතහරින්න දැන් කාලයයි ඔබට. අච්චර ආදරෙන් හිටපු බිරිඳ පුංචි කාලින්දන් දැන හඳුනගෙන ආදරෙන් බැඳීමෙන් හිටපු බිරිඳ මරණාසන්න ස්වාමියට කිනො දැංගුම මාවත් අතහරින්. මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් භෞතික දේවල් හිතෙන් අතහරින්. ඊළඟට කියනවා දරුව ගැන අනේ මගේ දරුවන්ට සලකන්න පුළුවන් වෙයිද දරුවන්ගේ අනා ඕ හිතන්ඩ පා කියනවා. ඒ කාලෙ තිබ රස්සාාවෙන් නැති ඒ දේශනාව තියෙන බිරිඳ කියන මට හොඳට ලොම් කටින්න පුළුවන්. මට හොඳට කපු කටින්න පුළුවන්. මට මේ වගේ රැකයා කරන්න පුළුවන්. මං වෙන දට වඩා මහන්සි වෙලා දරුවන්ගේ වගකීම මං බාරගන්න. මං ඒ වගැන බලාගන්න. ඔබ දරුව ගැන හිත හිතානං මිය යන්න එපා. බුදුරජාණන් වහන්සේ ලගේ කරන්නේ මේ පංච කාමයන් ගැන ඇල්මෙන් ආසාාවෙන් මරණාසන්න මොහොතේ අතහැර ගන්න බැරුව මිය යන අය බුදුවරු වගේ කරන්නේ. ඒ නිසා මේවා ගැන තියෙන ඇල්ම අතහරින්න දැන් ඔබට කාලය ඔබ හිත පිහිටවන්න මේ විදිහට කියලා තමයි බුදුගුණ කියන්න. එතකොට එතන කරුණු පහක් ගැන ධර්මය තියෙනවා මේ නකුල පිත සූත්‍රයේ බිරිඳ පළවෙනියටම කියනවා බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සඟගුණ හිතන්න පෙම්බර සැමිය සද්ධාවේ හිත පිහිටවන්න කියල සද්ධාව හිත පිහිටෝන්. ඊළඟට බිරිඳ කියනවා පෙම්බර සැමිය අපි බුදුරජාණන් වහන්සේගේ බණහපු කාලීදම් උන්වහන්සේ අඳුනගත්ත දවසඉදම් තිසරණේ පිහිටපු දවසේදම් අපි නිති පන්සිල් රැක්කා. පෝයට අපි උපෝසත සීලෙ සමාදන් වුණා. අපි ඒ සික්ෂාපද දිවිහිමියෙන් රකින්න උත්සාහ ගත්තා. ඒ නිසා පෙම්බර සැමිය ඔබ සීලේ ගැන හිතන්. මං මේ විදිහ සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. මම නිති පන්සිල් ආරක්ෂා කර පෝයට උපෝසතය ආරක්ෂා කර මම සිල්වත් කෙනෙක් කියලා ඔබ සීලේ ගැනම සිහිකර කර සීලානුස්සතියම හිත පිහිටවන්. අන්න මරණාසන්න මොහොත බිරිඳ දෙන ඊළඟ උපදෙස.
පළවෙනි එක තමයි බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, සද්ධාවේ හිත පිහිටවන්න. දෙවනි උපදෙස කියනවා පෙම්බර සැමිය ඔබ තමන් මෙච්චර කාලයක් බුදු හාමුදුරන්ගේ ධර්මය ලැබුණට පස්සේ අපි ආරක්ෂා කරපු සීලාදී ගුණ ධර්ම ඒවා මෙනෙහි කර කර සීලේ සිහි කර කර ඒ සීලේ මෙනෙහි කරගෙන හිත පිහිටවන්න. ඒක භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් සීලානුස්සති භාවනාව. ඊළඟට බිරිඳ කියනවා පෙම්බර සැමිය අපි බුදුරජාණන් වහන්සේ ඇසුරු කර උන්වහන්සේකින් අපි බණ ඇහුවා. මහරහතන් වහන්සේලා ඇසුරු කර උන්වහන්සේලාගෙන් බණ ඇහුවා. මෙලොව පරලොව කර්ම ඵල ගැන අපි කොච්චර සම්මාදිට්ඨිය ඇති වෙන දහම් කරුණු අපි අහලා ඒ අහපු ධර්ම කරුණු තුල දැනුම ඇති කරගෙන හිත පැහැදුවද? පෙම්බර සැමී ඒ ධර්මයේම සිහි කරන්න දැන් ඔබට කාලයයි. ධර්ම කරුණු මෙනෙහි කර කර ඒ ධර්මයේ තුලම හිත පිහිටවන්න ඔබ උත්සාහ කරන්න කියලා. හතරවෙනි කාරණේ කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් අත්හැරීමෙන් දම්පින්කම් කරා. නැති බැරි අයට පිහිට වුණා. ස්වාමීන් වහන්සේලා උදෙසා දන් පැන් පූජා කරා. සිල්වත් ගුණවත් උතුමන්ට අපි අප උපස්ථාන කරා. අපේ ජීවිතේ අපි දුක් මහන්සි වෙලා දහඩිය වගුරෝල අපි හම්බ කරගත්ත දේවල් පින් සලකාගෙන අපි අන්න අයට උපස්ථාන කරා උපකාර කරා දන් දුන්නා. ඒ කරපු ත්‍යාග සම්පත්තිය කරපු පින්කම් සිහි කරන්න දැන් ඔබට කාලයයි කියනවා. අන්න සද්ධා සීල සුත කියන්නේ දහම් දැනුම ත්‍යාග සම්පත්තිය තමන්ගේ ජීවිතය කරපු පින්කම් බිරිඳ මරණ මංචකයේ සිහි කරලා දෙනවා. පස්වෙනි එක තමයි පෙම්බර සැමිය ප්‍රඥාව අපි කාලයක් අනිත්‍ය මෙනෙහි කරා දුක අනාත්මේ ත්‍රිලක්ෂණය මේ පටිච්ච සම්පාදේ පංච උපාදානස්කන්ධ ධර්මයන් ගාම්භීර ධර්ම කරුණු නිතර මෙනෙහි කර කර ඒකේ යථා ස්වභාවයේ ජීවිතය තුළින් අවබෝධ කරන්න අපි උත්සාහ ගත්තා. පෙම්බර සැමිය ලාභයක්මයි. මේ බුද්ධ ශාසනය අපිට ලැබුණේ ලාභයකටමයි. ඒ නිසා ඔබ මේ ශරීරයේ තුළින් බඹයක් පමණ මේ ශරීරයේ තුළින් මේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ධර්මයේම සිහි කරලා ප්‍රඥාවම දියුණු කරන්න මහන්සි ගන්න කියන. එහෙම කියලා ප්‍රශ්න වශයෙන් ඒ කාලේ බොහෝ වෙලාවට බුද්ධ දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ පවා ශ්‍රාවකයන්ගෙන් එකින් එක මේ විදිහට අහනවා. දැන් බිරිඳාර ස්වාමියාගෙන් අහනවා පෙම්බර සැමිය මේ ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට ඒ බිරිඳ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔන්න ඔය ධර්මය. හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙනවා මේක අනිත්‍යයි. පෙම්බර සැමිය මේ ඇස නිසා හටගන්නේ සැපක්ද දුකක්ද? අර මරණාසන්න ස්වාමියා බිරිඳට කියනවා දුකයි. එතකොට ඒ බිරිඳ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේත් ඔන්න ඔය ධර්මයමයි. යමක් අනිත්‍යද ඒක ඒකාන්තෙම දුකක්. ඊළඟට යමක් අනිත්‍යද දුකද ඒ මම මගේ ආත්මය කියලා පවත්වන්න පුළුවන්ද? නෑ මේක අනාත්මයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔන්න ඔය ධර්මය මේ ඇස තුළින් දකින්න කියලා. ඔබ ඇහැ දිහාම හොඳට හිතයොමු කරගෙන නාම රූප නිසා හටගත් මේ ඇස ගැන මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් සිහි කරන්න කියලා බිරිඳ මෙනෙහි කරනවා. ඔය විදිහට කන නාසය දිව ශරීරය මනස ආයතන හයම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමා තුළින් ත්‍රිලක්ෂණය දකින හැටි මරණාසන්න ස්වාමියා ඉදිරියේ බිරිඳ සිහි කරනවා. ඒ විතරක් නෙමෙයි මේ තමා තුලත් තමාගෙන් බාහිරවත් යම්තාක් පංච උපාදානස්කන්ධ ඇද්ද ගොරෝසු ස්වරූපෙන් ඇද්ද සියුම් ස්වරූපෙන් පහළ වෙලා ඇද්ද ප්‍රනීතයයි සම්මත දෙව්ලෝක බමුලවක වේවා පංච උපාදානස්කන්ධයක් ඇද්ද හීනයයි සම්මත සතර අපායේ ඉපදිච්ච සත්වයෙක් තුල වේවා පංච උපාදානස්කන්ධයක් එතනක් තියෙන්නේ. දුර වේවා ළඟ වේවා අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගතේ වේවා යම්තාක් මේ ලෝකේ පංච උපාදානස්කන්ධයන් ඇද්ද ඒ සියල්ල
අනිත්‍යයි, ඒ සියල්ල දුකයි, ඒ සියල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි, මම මගේ කියලා මට ඕන විදියට පවත්වන්න බෑ. ඔය විදිහට ඔබ සබ්බ ලෝකයේ අනවිරත සංඥාව සියලු ලෝකයන් ගැන නොඇලෙන විදිහට අනිත්‍යම සිහි කරන්න කියලා බිරිඳ උපදෙස් දෙනවා. දැන් මේ දේශනාවේ තියෙනවා මේ නකුලපිත මේ සූත්‍රයේ බිරිඳ ඔය විදිහට උපදෙස් දුන්නේ ස්වාමියා හොඳටම ලෙඩ වෙලා මරණාසන්න වෙලා ලෙඩ ඇදේ හිටපු වෙලාවේ. හැබැයි ස්වාමියා අර ඇඳේම ඉඳගෙන ඔය පරම ගාම්භීර ධර්ම කොටස් හොඳට සිහි කරා. ධර්මයේ සිහි කරනකොට ධර්මයේ හිත පිහිටනකොට හිත ප්‍රභාස්වර වුණා, ධර්මයේ හිත පිහිටිය, පෙර පිනත් මතු වුණා, ලෙඩ රෝග සුවපත් වුණා. මැරෙයි කියලා හිතුවේ ලෙඩ වෙලා හොඳටම හිටියේ. බලාගෙන ඉන්නේ නැද්දී ලෙඩ රෝගත් ටික ටික සනීප වෙලා සුවපත් වෙලා යන්තම් නැගිටගෙන ඇවිද ගන්න පුළුවන්. ආයෙමත් ඇඟට හයියා පන ගහලා ඔහොම ටිකක් දැන් ඇවිදින්න පුළුවන්. ගේ ඇතුලේ ඇවිද ගන්න පුළුවන්. ටිකක් එළියට යා ගන්න පුළුවන්. හැරමිටියක් අරගෙන යන්තම් දැන් ඇවිද ගන්න කරගන්න පුළුවන්. දවසක් බිරිඳ නිවසෙන් එළියට ගියාට පස්සේ මේ ස්වාමියාට හිතුණා පහුගිය දවස්වල මං ලෙඩ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේ බිරිඳ මට මෙහෙම කතාවක් කිව්වා. ඔබ මං ගැන යම් ඇල්මක් ඇද්ද? ඒකත් දැන් හිතෙන් අතහරින්න කාලයයි. බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රාවිකාවන් නැද්ද ගිහි ජීවිතේ ගත කරන, සීලේ දියුණු කරගත්ත, සමාධිය වඩාගත්ත, ප්‍රඥාව දියුණු කරගත්ත මමත් ඒ අයගෙන් කෙනෙක්. ඔබට මං ගැන හරියටම දැනගන්න ඕන නම් අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සුන්සුමාරගිරි නුවර බේස කලාවනේ. උන්වහන්සේ මං ගැන කියයි ඇහුවොත්. ඔන්න ඕක මතක් වුණා. නකුලපිත ගෘහපතියට හිතුණා බුදුරජාණන් වහන්සේගෙන්ම මං අහගන්නම් මගේ බිරිඳ ගැන. මට නොකියන මොකක් හෝ යම් උතුම් ගුණ ධර්ම බිරිඳ සාක්ෂාත් කරගෙන විය යුතුයි. ඒ නිසා බුදුහාමුදුරන්ගෙන්ම මං අහලා මේක දැනගන්නම් කියලා හැරමිටියත් අරගෙන හිමින් බේස කලාවනයට සුන්සුමාරගිරි නුවර යසල බුදුහාමුදුර වැඩ හිටිය බේස කලාවනයට නකුලපිත ගෘහපතිය ඇවිදගෙන යනවා. එහෙම ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම පහුගිය ටිකේ ගොඩාක් ලෙඩ වෙලා අසරණ වෙලා හිටියේ, මරණාසන්න වෙලා හිටියේ. මගේ බිරිඳ මට ලාභයක්මයි. මගේ බිරිඳ මට කල්යාණ මිත්‍රයෙක්මයි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම ලෙඩ වෙලා හිටපු වෙලාවේ මගේ බිරිඳ මන් ළඟ ඉඳගෙන මෙන්න මේ විදිහට මට උපදෙස් දුන්නා කියලා අර දීපු උපදෙස් ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනා කරා. කියා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරා. ඒකයි බුද්ධ දේශනාවකට ඇතුල් වෙන්න හේතුව. බුදුහාමුදුරුවෝ ඒ උපදෙස් ඒ විදිහටම අනුමත කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබේ බිරිඳ ඔබට ලාභයක්මයි. ඔබේ බිරිඳ ඔබට කල්යාණ මිත්‍රයෙක්ම තමයි. ගෘහපතිය මගේ ගිහි ශ්‍රාවිකාවන් නැද්ද? සීලේ පරිපූර්ණ කරගත්ත, සමාධිය වඩාගත්ත, ප්‍රඥාව වඩාගත්ත, කාම ලෝකයට යළි නොයන ස්වභාවයෙන් යුක්ත යම්තාක් ශ්‍රාවිකාව ඇද්ද මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර? ඔබේ බිරිඳත් ඒ අයගෙන් කෙනෙක් තමයි කියව. අන්න බුදුරජාණන් වහන්සේ එතනදි වදාලා කාමලෝකයට යළි නොයන ස්වභාවයෙන් යුක්ත යම්තාක් ගිහි ශ්‍රාවිකාවන් නැද්ද? ඔබේ බිරිඳත් ඒ අයගෙන් කෙනෙක් තමයි. මොකක්ද ඒක තේරුම? කාමලෝකයට ආයෙන්නේ න ආගාමී, අනාගාමී කියන්නේ ඒකයි. එහෙමනම් නකුල මාතාව ගිහි ජීවිතයේ තුළ අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්. දැන් බලන්න බිරිඳ කිව්වද ස්වාමියාට මං අනාගාමී, මං දැන් අනාගාමී වෙලා ඉන්නේ. ඒව කියන්න ගියේ නෑ. එතකොට අපිට පේනවා දෙන්න කොච්චර ගිහි ජීවිතේ ආදරෙන් හිටියත් දැන් අනාගාමී වුණාට පස්සේ දෙන්න වයසයි ඉතින් බ්‍රහ්මචාරීව ජීවිතේ ගුණ ධර්ම පුරාගෙන හිටියා. හැබැයි දරුවෝ ඉන්නවා, දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවා, බණ භාවනා කරගෙන වයසට ගිහිල්ලා දෙන්න අනාගාමීව ධර්මයේ හැසිරගෙන හිටියා. ඔය අතරේ තමයි ස්වාමියා ලෙඩ වුණේ.
හැබැයි බිරිඳ කීවේ නෑ මම අනාගාමි මම මෙහෙමයි කී ගියේ නෑ. බිරිඳ එක දෙයක් කිව්වා දැනගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් නැද්ද මේ ධර්ම මාර්ග ඉහළට වඩාගත්ත. මමත් ඒ අයගෙන් කෙනෙක් තමයි. බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් උන්වහන්සේ මං ගැන කියයි කවුද කියලා. ඔන්න ඕක දැනගන්න තමයි ස්වාමිය ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට දේශනා කරා. එතකොට අපිට පේනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගිහි ජීවිතේ ගත කරපු අය මොන තරම් උතුම් ජීවිත ගත කරාද. ජීවිතයේ තීරණාත්මක මොහොතක මොන තරම් බුද්ධිමත්ව හැසිරුණාද. මොන තරම් ඥානවන්තව මරණාසන්න මොහොතක ඒවට මූණ දුන්නද. ඒ තීරණාත්මක වෙලාවේ ධර්මය තුළින් ජීවිතයේ ඊළඟ උපත ධර්මාවබෝධයක් තුළ මරණ ඉදිරි අසරණ නොවීම පිණිස ධර්මාවබෝධය පිණිස ජීවිතයේ මරණ මංචකේ ධර්මය ගලප ගත්තද. අන්නේ නිසා ඔවැනි සිදුවීම් බුද්ධ දේශනා කියවනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අත්තර අපට ගොඩාක් මුණ ගැහෙනවා. ඒව තුළින් අපි ජීවිතයේ වර්තමානය අද අපි ජීවත්වෙන සමාජයේ එදාට වඩා ගොඩාක් සංකීරණයි. ඒ කාලෙ අපි ඕ ඇහුවට අද අපිට සමට සුරංගනා කතා වගේ. අද තාක්ෂණයත් එක්ක මේ විද්‍යාවත් එක්ක දියුණුයි කියෙන ලෝකයක් එක්ක අද අපි ජීවත්වෙන්නේ කෙලෙස් වලින් ඇවිස්සිච්ච මෘග සංඥා පහළ වුණා වගේ මිනිස්සු ඉන්න. අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මය බලවත් වෙච්ච ලෝකෙ කදාපි ඉන්නේ. හැබැයි මේ සමාජයේ තුළත් ඒ ධර්මය ඒ විදිහටම 100%ක්ම ගලපගත්ත නකුල මාතා නකුල පිතා වගේ අය නැති වුණත් ඒ ධර්මය ජීවිතයට ගලපගෙන මරණ මංචකේ ධර්මය ප්‍රයෝජනය ගන්න ධර්මය සිහිකරන ධර්මය හිත පිහිටවා ගන්න අයත් නැතුවා නොවෙයි. දැම් බලන්න මම මේ දේශනාව ආරම්භයේ සිහිකරපුර අම්මගේ පුතාගේ කතාව. ඒ අම්ම මරණාසන්න වෙච්ච වෙලාවේ ඒ පුතා කොච්චර බුද්ධිමත් කටයුතු කරාද. ඒ විතරක් නෙමෙයි ඒ දරුව එදා ඒ අම්ම නැති වුණාට පස්සේ ඔය විස්තරේ මාත් එක කියලා ඒ ළමයා මට කියනවා හාමුදුරුවනේ මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා කීවා. අම්ම සෝවාන්වත් වුණාද දන්නේ නැහැ කියලා. මං කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අන්න උන්වහන්සේ දකි. ඇයි උන්වහන්සේටනේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ තියෙන කාටද? බුදුහාඳුරන්ට විතරයි. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ තමයි බුදුවැසින් දකින්නේ අසවලා මෙන්න මේ විදිහෙක් මාර්ග ඵලයක් ලැබුවා කියලා කෙනෙක් දිහා බලපු ගමන් එයාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න පුළුවන් හැකියාව තියෙන බුදුහාඳුරන්ට. එතකොට බලන්න ඒ පුතා අම්මා ඉදිරියේ කටයුතු කරපු ආකාරය. ඒ අම්ම මරණාසන්න වෙච්ච වෙලාවෙත් ධර්මය සිහි කරලා පණ යන වෙලාවෙ පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා. ධර්මයම සිහිකරගෙන ඒ මරණයට පත්වෙච්ච අම්ම ගැන ඒ දරුවට ඇතිවෙන විශ්වාසය ඒ ළමය හිතන්නේ හාමුදුරනේ අම්මා ඒ කාන්තෙන් දිවිය ලෝකෙක නං ඇති. හැබැයි මට හිතෙනවා කිව සෝවාන්මත් උනාද දන්නේ කියලා. දැන් බලන්න කොච්චර වාසනාවන්ත දරුවෙද්ද. අන්නේ නිසා මතක තියාග දැන් සාමාන්‍ය පෘථජන සමාජයේ ඔබම හිතන්න අපේ මිය පරලව යන ඥාතීන් ගැන අපිට ඔහොම හිතෙනවද කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ කොහෙ ඉන්නවද දන්නේ. ආපහු ඇවිල්ලද දන්නේ. වත්තේ අයිනෙවත් ඉන්නවත් තුම්මන් හන්දිය ළඟවත් ඉන්නවත් දන්නේ. දොරමුල්ලෙත් ඇදස්සට වෙන්න බයයි. කෙනෙක් මැරිලා මිනිිය වල්ලලා දවස් 6-7ක් ගියාට පස්සේ පිළිකන්නට යන්න බය කරුවල වැටෙනකොට. දොරමුල්ල බලන්න බයයි. පූසෙක් හරි පැනල බඩුවක් පෙරුණු සද්‍යයක් වැටුණුත් ගෙවල්වල වෙවුලනවා පහුදාට රෙදි ඇඳ ඇද දේවාලගාන. ජීවත් වෙලා හිටපු සුරූපයෙන් තමම්ම දන්නවා සුගතියක ගිහින් නැතුව ඇති කියලා. ඒ නිසා මරණාසන්න ඥාතියාට හතුරෙක් වෙන්න එපා. මරණාසන්න කෙනා ඉදිරියේ බුද්ධිමත්වෙන් ධර්මය කියල දෙන්න ධර්මය සිහි කරවන්. ඒ කෙනාට සුගතිය කියන්න
උපකාර කරන්න කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒ උතුම් ධර්මය අපිට ලැබිලා තියෙනවා. ඒ ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්න. ඇත්තටම ඔබ ආදරේන. ඔබට අනුකම්පාවක් කරුණාවක් සෙනෙහිමාත්‍රයක් තියෙනවනම් ඔබේ ඥාතීන් ගැන. ඔබේ දෙමවපියෙක් වේවා දරුවෙක් වේවා සහෝදරයෙක් වේවා කවුරු හොවේවා. බුදුරජාණන් වහන්සේ පෙන්වේ අය ධර්මය පිහිටවන්. ඒ අයට ධර්මය කියල දෙන්න. ඒ අයි ධර්ම අවබෝධය තුළ පිහිටවන්. තින් එහෙම නං ඔබ හැම දෙනාට මද මේ ධර්මානු ශාසනාව ඔබේ ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් වේවී. මේ දේශනා ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස නිවන්න අවබෝධය පිණිසම ජීවිත අවබෝධය පිණිසම උපකාරයක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනු. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ ධර්මානු ශාසනාව පින්බරදාය කති දරන්නට එදුනි කොට්ටාව පැළැන්වත්තේ පදිංචි ඒ ප්‍රිය බිරිඳ වන පත්මා ලැනරෝල් මහත්මිය වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහත්මා ඔස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර පදිංචි වෛද්‍ය දමිත ලැනරෝල් වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් සහ දිමුතු ලැනරෝල් කියන දූ දරුවන් එකතු වෙලාද මේ ධර්මානු ශාසනාවේ පින්බරදාය කති දරුවා. ඒවගේම චමිලා ලැනරෝල් අනුරාධා ලැනරෝල් නුවන් රණසිංහ කියන බෑනාවරු සහ ලේලිවරු ඇතුළුවේ පවුල හැම දෙනාටමත්. ඉනුක් තෙනු සනායා ෂෝන් සහශ්‍යයෙන් කියන මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාම නිදුක් වේවා නිරෝගි වේවා සුවපත්තේවා ඒ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒවගේම 2020 අගෝස්තු මස 23වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු නොවැම්බර් මස 23වෙනි දිනට තෙමසක් සම්පූර්ණ වන සිය ආදරණීය පියාණන් වන පරලෝ සැපත් වෛද්‍යාචාර්ය ආනන්ද ලැනරෝල් මහතාට මෙම ගෞතම බුද්ධ ශාසනයේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා උතුම් නිවනටම පත්වේවා කියලා මිය පරලොවගේ පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ඒවගේම කොට්ටාව පැළැන්වත්තේ පදිංචි රෝගාතුරෝ සිටින සිය මෑණියන් වන පත්මා ලැනරෝල් මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවුණ සැලසේවා දීර්ඝායුෂම ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ කරන ධර්ම ප්‍රචාර කටයුතු ලෝකේ පුරාම සිදු කරන්නත් උතුම් ධර්මයේම අවබෝධ කරගන්නත් තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා අපිට ආශිර්වාද කරනවා. ඒ වගේම දෙමාපියන් නමින් වර්ග පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් ඒ පවුලේ පියාණන් ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. දැනට කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කර හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාමත් බණ ඇසූ සියලු දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං